समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्खदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක දසසිල් මෑණියන් වහන්සේලා ප්‍රධාන කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තෙලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසීලා ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊටම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන අමා මහ නිවනින් සැනසීමේ බලාපොරොත්තුව ඇතුවයි මේ ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. පින්නතුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ ආත්ම වර්ගයට අයිති වන
එක ගාථා රත්නයක්. අත්තානං වේ පියංජඤ්ඤා රක්කෙය්‍යානං සුරක්කිතං තින්න මඤ්ඤ තරං යාමං පටිජග්ගෙය්‍ය පණ්ඩිතු. අපේ භාග්‍යතුන් වහන්සේ මේ උතුම් ගාථා රත්නය දේශනා කොට වදාළි බෝධිරාජ කුමාරයාට. මොනවාගේ අවස්ථාවක කොයි වාගේ හේතුවක් මුල් කරගෙන මෙවන් ගාථාවක් දේශනා කළාද කියන කරුණ අපි ටිකක් කෙටියෙන් සාකච්ඡා කළොත්, බෝධිරාජ කුමාරයා කියලා කියන්නේ බිම්බිසාර මහරජතුමාගේ එක පුතෙක්. බෝධිරාජ කුමාරයා තමන්ට කියලා මාලිගාවක් හදාගන්න තීරණය කළා. ඒ මාලිගාව හදන්නේ මහ පොළොවේ වහලා හිටපු කුරුල්ලෙක් අහසේ ඉගිල්ලෙන්න ලෑස්ති වෙනකොට යම් ස්වභාවයක් දරනවද ඒ විදිහට තමයි මාලිගාව හදන්නේ. කෝකනද මාලිගය කියලා නම් කරලා තියෙනවා. වැඩ නිමාවෙන්න ඉතාම දැකුම් කළුයි. බෝධිරාජ කුමාරයා බාසුන් නැහැ ගෙන්නලා ඇහුවා, මීට කලින් මේ වාගේ මාලිගා තව හදලා තියෙනවද කියලා. සඳහන් කළේ නැහැ ස්වාමීනි. ඒ නිසා කල්පනා කළා මොහු ජීවත් වෙලා හිටියොත් මෙවන් මාලිගා තව හදනවා. ආය මාලිගාවක් හදන්න බැරි වෙන තත්ත්වයට මොහුපත් කරන්න ඕනේ. එතකොට එවන් මාලිගා තියෙන්නේ එකයි. ඒ තමන්ගේ මාලිගාව විතරයි. එක්කෝ ඇස් දෙක උගුල්ලන්න ඕනේ, නැත්තම් අත් දෙක කපන්න ඕනේ, කකුල් දෙක කපන්න ඕනේ, නැත්තම් මරන්න ඕනේ. තමන්ගේ හිතවත්ම පිරිසක් එක්ක මේ ගැන සාකච්ඡා කළා. නමුත් ඒක දැනගත්ත බෝධිරාජ කුමාරයාට ඊටාම හිතවත් ළඟින්ම ඇසුරු කරන තවත් කුමාරයෙක් කල්පනා කළා මේ බාසුන් නැහැ ආරක්ෂා කරන එක තමයි වටින්නේ. ඒ නිසා සියල්ලන්ටම හොරෙන් බාසුන් නැහැ දැනුවත් කළා. ගෙදර වැඩ ඉවරද කිව්වා, ඉවරයි කිව්වා. එහෙනම් මරණයට සූදානම් වෙන්නයි තියෙන්නේ, පරිස්සම් වෙන්න කිව්වා. මරන්නයි ලෑස්ති. ඒ නිසා මොහොත් කල්පනා කළා හොඳයි ඒකට මං උපක්‍රමශීලීව මුණ දෙන්නම් කියලා. බෝධිරාජ කුමාරයාත් ඇවිල්ලා ඇහුවා මාලිගාවේ වැඩ ඉවරද කියලා. සඳහන් කළා තව වැඩ කොටසක් තියෙනවා. ඒ මොනවද කියලා අහපුවම පසුව දැනුම් දෙන්නම් කියලා කිව්වා. අවශ්‍ය දේවල් ඇහුවහම අරටු නැති සැහැල්ලු දැව ගෙනල්ලා දෙන්න කියලා කිව්වා. සැහැල්ලු දැව ගෙන්නගෙන ඒ දැවයෙන් ඔහු ගුරුලෙකුගේ රූපයට සමාන ගුවන් යානයක් හදනවා. අහස යනකොට පේන්නේ ගුරුලෙක් යනවා වගේ. තමන්ගේ බිරිඳට විතරයි එන්න අවසර දුන්නේ කාලේ. බෝධිරාජ කුමාරයා ඇහුවා ඇයි ඒ කියලා. ඊටාම සියුම් වැඩ කරන වෙලාවට නිතර ඔබත් ඔබේ සේවකයොත් ඇවිල්ලා මට කතා කරන්න ගත්තොත් මගේ වැඩේ සාර්ථක කරගන්න බැරුව යන නිසා බිරිඳ විතරක් කෑම අරන් එනවා. එක දවසක් කෑම කන වෙලාවේ බිරිඳට කීවා ඔය ගෙදර තියෙන ඉඩ කඩන් තවත් නොයෙක් ධන සම්පත් විකුණලා රන් රිදී මුතුමැණික් ටිකත් එක්ක කහවණු ටික ලෑස්ති කරගන්න, මිල මුදල් ලෑස්ති කරගන්න. මං කතා කරන ඕනෑම වෙලාවක සූදානම් වෙලා යන්න. එක දවසක් දරුවනුත් එක්ක එන්න කියලා පණිවිඩයක් යවුවා. බිරිඳත් දරුවොත් අර ගුරුලගේ ඇඟ ඇතුලේ වාඩි කෙරුවා. එතකොට විශාල ගුරුලෙක් හදලා තියෙනවා. මාලිගාවෙන් එළියට අරගත්ත වෙලාව බෝධිරාජ කුමාරයාගේ පිරිස මේ වෙනකොට මාලිගාවම වට කරලා ඉන්නේ. ඔවුන්ට නොදැනෙන්න මේ යානය එළියට අරගෙන බිරිඳත් දරුවොත් එහි නංවගෙන අහසින්ම පලා ගියා. බෝධිරාජ කුමාරයාගේ පිරිස කෑ ගැහුවා. බස්සුන් නැහැ පැනලා යනවා කියලා. නමුත් නතර කරන්න බැරි වුණා කාටවත්.
හිමාලයේ දක්වා මේ යානයෙන් පලා ගිහිල්ලා හිමාලයේ වෙනම නගරයක් ගොඩනගලා කාෂ්ඨ වාහන නමින් රජෙක් බවට පත් වෙලා රාජ්‍යයක් කරගෙන ජීවත් වුණා කියලා සඳහන් කරනවා. පින්නතුනි මේ කතාව ඇතුලේ තවත් සාකච්ඡා කරන්න කරුණු බොහෝමයක් තියෙනවා. නමුත් මේ කාල සීමාව තුළ ඒ තරම් දීර්ඝව කරුණු සාකච්ඡා නොකළත් අතීතය අදට වඩා කොච්චර දියුණුද කියන කාරණාව අපිට මූලාශ්‍ර සහිතව ඔප්පු කරන එක තැනක් මේ. අපිනේ හිතාගෙන ඉන්නේ ලෝකයේ අද දියුණුයි කියලා. අතීතයේ දියුණුවත් එක්ක කල්පනා කරලා බලහම අපි ඉන්නේ ඊටාම ලදරු මට්ටමක. අපිට කවදාවත් ඒ අතීතයේ දියුණුව ගාවට ආයෙ යන්න හම්බ වෙන්නේ නැහැ. අපිට පේනවා ලෝකේ දියුණු වෙනවා වගේ. ඒ වුණාට අපි දන්නවා ඒ දියුණුව යටින් තියෙන්නේ විනාශය කියලා. අපි යන්නේ මේ පහළට. පරිහානිය හොයාගෙනයි යන්නේ. අදත් ගුවන් යාන තියෙනවා. නමුත් ඒ වගේ දේවල් හදන්න විශේෂ ශිල්ප ප්‍රගුණ කරපු ඉංජිනේරුවරු ඉන්නවා. නමුත් එදා ගුවන් යානයක් හදලා තියෙන්නේ ඉන්ධන නොමැතුව අහසින් පියාසර කරන්න සාමාන්‍ය වඩු බස් කෙනෙක්. එතකොට අද මේ විශේෂ ඉංජිනේරුවන්ගේ නුවණ එදා වඩු බාස්සුන් හැට තිබිලා තියෙනවා. එතකොට නුවණ දියුණු කරපු අය කොයි වාගේ මට්ටමකින්ද ඇද්ද? අතීතයේ දියුණුව ත්‍රිපිටකයේ තව බොහෝ තැන්වල මනාව ගෙනහැර දක්වලා තියෙනවා. බෝධිරාජ කුමාරයා කල්පනා කළා දැන් ඉතින් බාස්සුන් හැම අරන්න බැරි වුණා. දැන් ගෙට ගෙව දෙන්න ඕනේ. ඒ උත්සවයට බුදුරජාණන් වහන්සේ වැඩමවන්න ඕනේ කියලා. භාග්‍යතුන් වහන්සේට ආරාධනා කළා 500ක් මහරහතන් වහන්සේලාත් එක්ක වඩින්න. තමන්ගේ මාලිගාව සුවඳ වර්ග 4කින් සුවඳවත් කරලා බුදුරජාණන් වහන්සේ වඩින වෙලාවේ සුදු පිරිවටයක් කුමාරයා විසින්ම එළුවා ප්‍රාර්ථනාවක් හිතේ තියාගෙන. භාග්‍යතුන් වහන්සේ සිරිපතුල් දෝවණය කළාට පස්සේ ඒ පිරුවටේ ළඟට ඇවිල්ලා නතර වුණා. බෝධිරාජ කුමාරයා 3 වතාවක් ආරාධනා කළා ස්වාමීනි ඇතුළට වඩින්න කියලා. නමුත් භාග්‍යතුන් වහන්සේ වැඩියේ නෑ. 3 වෙනි වතාවෙත් කතා කරනකොට අග්‍රෝපස්ථායක ආනන්දයන් වහන්සේගේ මුව මඩල දිහා බැලුවා. ඒ බලනකොටම තේරුම් ගත්තා මේ පාවඩේ නිසා තමයි වඩින්නේ නැත්තේ කියලා. ඒක ඇකිලෙව්වට පස්සේ බුදුරජාණන් වහන්සේ වැඩියා. කැඳ කැවිලි ආදී දේවලුත් දානෙත් බුදුරජාණන් වහන්සේට පූජා කරලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වාඩි වෙලා භාග්‍යතුන් වහන්සේට නැවත වැඳලා බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම භාග්‍යතුන් වහන්සේට ඊටාම කුළුපග ලෙන්ගතු දායකෙක්. ස්වාමීනි මම බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට බොහොම උපකාර කරන කෙනෙක්. ස්වාමීනි වරක් දෙවරක් නෙමෙයි මම 3 වරක්ම බුදුන් සරණ ගියපු කෙනෙක්. එක අවස්ථාවක් මව් කුසේදීමයි. දෙවැනි අවස්ථාව ලාබාලවදී. 3 වෙනි අවස්ථාව තරුණවදී. අවස්ථා 3ක බුදුන් සරණ ගියපු කෙනෙක්. නමුත් ස්වාමීනි මගේ පාවඩේ මතින් භාග්‍යතුන් වහන්සේ වැඩම කළේ නැත්තේ ඇයි කියලා අහනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අහනවා කුමරුනි කිසියම් ප්‍රාර්ථනාවක් හිතේ තියාගත්තද ඔය පාවඩේ එළන වෙලාවේ කියලා. එහෙමයි ස්වාමීනි. මොකක්ද මේ ප්‍රාර්ථනාව කියලා ඇහුවා. ස්වාමීනි රාජකුමාරියෙක් නමුත් මම තාම තාත්තා කෙනෙක් නෙමෙයි. ඉතින් මං අද ප්‍රාර්ථනාවක් කළා. අනාගතයේ දුවෙකුට හරි පුතෙකුට හරි තාත්තෙක් වෙන්න වාග්ය මට උදා වෙනවා නම් භාග්‍යතුන් වහන්සේ මේ පාවාඩේ මතින් වඩී කියලා. භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා ඒක මේ වතාවෙත් සිද්ධ නොවෙන නිසායි මම වැඩියේ නැත්තේ කියලා.
ඒකට හේතුව ඇහුවා. හේතුව හැටියට භාග්‍යවතුන් වහන්සේ අතීත කතාව ගැන හැර දැක්වුවා. බොහොම ඈත සංසාරේ දවසක දහස් ගණන් පිරිවරත් එකතු කරගෙන ඔබත් ඔබේ බිරිඳත් නැවක නැගලා විදේශගත වුණා. සාගරයේ මැද්දේ ඒ නැව බිඳිලා ගියා. අර හිටපු සියලු දෙනාම මැරුණා. නමුත් ඔබත් බිරිඳත් ලෑල්ලක ආධාරයෙන් මනුස්ස වාසයෙන් තොර දූපතකට සේන්දු වුණා. දවස් ගාන සාපිපාසාව. නමුත් මනුස්ස වාසයෙන් තොර ඒ දූපතේ පහසුවෙන් ආහාරයක් හොයාගන්න බැරුව ගියා. හැබැයි මේ දූපත විශාල වශයෙන් කුරුල්ලෝ ජීවත් වෙන තැන. ආන් ඒ නිසා ගිනි දැල්වගෙන මේ කුරුල්ලන්ගේ බීජ අරගෙන ගින්දරෙන් පුලුස්සලා අනුභව කරලා කුසගිනි නිමා ගත්තා. බීජ ඉවර වුණාට පස්සේ ලාබාල කුරුළු පැටවු පහසුවෙන් අල්ල ගන්න පුළුවන් අය. ඒ අය ගින්දරේ දාලා පුලුස්සලා ඒ මාංශ අනුභව කර කර ජීවත් වුණා. අනුන්ගේ දරු බීජ, අනුන්ගේ දරු සම්පත් විනාශ කරපු අකුසල කර්මය නිසා මෙහෙම ඉපදිච්ච ආත්මවලත් දරුවෝ නැති දුකෙන් පීඩාවට පත් වෙනවා කියන අතීත කතාව පැහැදිලි කළා. ඒ අතීත කතාව පැහැදිලි කරන වෙලාවේ නැවත දේශනා කළා. එදත් මෙදා බිරිඳමයි ඔබේ බිරිඳ. යම් අවස්ථාවක දෙන්නගෙන් එක්කෙනෙක් හරි මේ කර්මයට සම්බන්ධ නුණා නම් ඒ එක්කෙනෙකුගේ කුසල කර්මය නිසා හෝ දරුවෙක් ලැබෙන්න තිබුණා. නමුත් දෙදෙනාම මුල මැද අග කියන අවස්ථා තුනේම කර්මය හා සම්බන්ධයි. ඒ නිසා මේ බලාපොරොත්තුව මුදුන්පත් නොවෙනම බව සඳහන් කළා. එහෙම පැහැදිලි කරලා තමයි මේ ගාථා රත්නය දේශනා කොට වදාළේ. අත්තානං වේ පියංජඤ්ඤා. තමන්ගේ ආත්මය නැත්තම් එහෙම නැත්තම් තමන්ගේ ජීවිතය යමෙක් තමන්ගේ ආත්මයට ප්‍රියයි නම් රක්කෙය්‍යානං සුරක්කිතං. ඒ ජීවිතය ආරක්ෂා කරගන්න ඕනේ. තින්න මඤ්ඤ තරං යාමං. ජීවිතයක යාම තුනක් තියෙනවා. පටිජග්ගීය පඬිතු. මේ යාම තුනෙන් එක යාමයක හරි පඬිතය තමන්ගේ ජීවිතය ආරක්ෂා කරනවා. තමන්ගේ ආත්මය ආරක්ෂා කරනවා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ඒ තමයි ගාථාවේ සරල අර්ථය. අපි ඒක තව ටිකක් විස්තර කරගත්තොත් තමන්ගේ ආත්මයට ප්‍රියයි මේ ලෝකේ ජීවත් වෙන හැම සත්වයකම. අපි හැමෝම හැම දෙයකටම වඩා වැඩියෙන්ම කැමති අපේ ජීවිතයට. ජීවිතය වෙනුවෙන් කොච්චර දේවල් අත්හරිනවද? මිනිස්සුන්ගේ තණ්හාවේ එක එක මට්ටම් තියෙනවා. ඒ මට්ටම් වල හැටියට ප්‍රමාණ වල හැටියට අපි සතු ධන සම්පත් වලටත් අපි ගාව තණ්හාවක් තියෙනවා. ඒ බාහිරින් උපයාගත්ත ධන ධාන්‍ය මිල මුදල් ආදී දේවල් වලට ගෙවල් දොරවල් වතු පිටි යාන වාහන ආදී දේවල් අයිති වෙන්නේ ඒ ගණේටම තමයි. හැබැයි ඊට වඩා තණ්හාවක් තියෙනවා තමන්ගේ අතපය වලට. ඒක අපිට සමාජය හොඳට පැහැදිලිව පේනවා. අතක්, කකුලක්, ඇහැක්, කනක් කුමන හෝ ඉන්ද්‍රියක් අපේ අක්‍රිය වෙනකොට දුර්වල වෙනකොට ඒ ඉන්ද්‍රියන් රැකගන්න අපි අර හොයාපු ධනෙ ඔක්කොම වියදම් කරන්නේ නැද්ද? වියදම් කරනවා. සමහර වෙලාවට යාන වාහනත් විකුණනවා. ඉඩකඩම් විකුණලා විදේශ රටවල් වලට පවා ගිහිල්ලා ඒ ඉන්ද්‍රියන් රැකගන්න කටයුතු කරනවා.
පින්නතනි එහෙමත් ඒ කාරණාවෙන් සුවයක් ලැබුණේ නැත්තම් සමහරලාට ඔය පාද අත් වෛද්‍යවරු ඊළඟට නිර්දේශ කරනවා දැන් සුවපත් කරන්න බැරි නිසා මේ තියෙන ආබාධයේ ශරීර අභ්‍යන්තරයට පැතිරෙන්න පුළුවන්. එහෙම වුණොත් ජීවිතයට හානි වෙන්න තියෙන අවදානම හුඟ වැඩි. ඒ නිසා කැමතිනම් කකුල කපමු කියලා. කපලා සුවපත් කරන්න පුළුවන්. දැන් බලන්නකො මේ පාදයේ සුවපත් කරගන්න දැන් හරි හම්බ කරගත්ත දේවල් කොච්චර වියදම් කරලාද කියලා. නමුත් අන්තිමට කපලායින් කරන්න වෙලා. ජීවිතයට හානි වෙනවා නම් තාමත් කකුල තිබුණොත් කපලා අයින් කරන්න අපි කැමති. එහෙනම් ධනයට වඩා යාන වාහන ඉඩකඩම් වලට වඩා අංගවලට කැමති. ඒ අංගවලට වඩා ජීවිතයට කැමති. ඒ අපේ තණ්හාව බෙදිලා ගිහිල්ලා තියෙන හැටි. එහෙනම් මේ කාරණාවෙන් හොඳටම පේනවා වැඩිම ප්‍රියභාවයක් අපිට තියෙන්නේ ජීවිතය සම්බන්ධයෙන්. එහෙනම් අත්තානං වේපි අඤ්ඤඤ්ඤා. හැම කෙනෙක්ම තමන්ගේ ආත්මයට ප්‍රියයි. මේ ජීවිතය අපිට පින්නතනේ පහසුවෙන් ලැබුණේ නැහැ. මතුවට පහසුවෙන් ආයෙ ලැබෙන්නේ නැහැ. අපේ භාග්‍යතුන් වහන්සේ මේ සතර අපාය ගැන කරුණු දක්වනකොට නොයෙක් සූත්‍රවල නොයෙක් දේශනාවල් වල ඒ ගැන බොහෝ කරුණු දේශනා කළා. සංවේග වස්තු 8ක් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා නිතර සංවේග ඉපදවිය යුතු කාරණා. ඒිනුත් එකක් අපාය බය සංවේග ඉපදවිය යුතු කරුණක්. ඒ වගේම මරණය සංවේග ඉපදවිය යුතු තවත් කරුණක්. ධර්මයෙන් අහලා නිරය ගැන යම් කෙනෙක් දන්නවනම් ඔහු නිරයට පුදුම බයක් දක්වනවා. ඒ පින්නතනි අපේ ජීවිතේ ඊටාම අනිත්‍ය ස්වභාවයෙන් තියෙන්නේ. කොයි මොහොතේ ජීවිතය අපට අහිමි වේද දන්නේ. කවදද කොතනද කොහොමද මොන හේතුව නිසාද මට ජීවිතය අහිමි වෙන්නේ කියලා අපි කවුරුවත්ම දන්නේ නැහැ. අපි හැමෝම දන්න එක කාරණාවක් තියෙනවා දවසක අනිවාර්යෙන්ම මැරෙනවා කියන එක. නමුත් ඒක වෙන විදිහ දන්නේ නැහැ අපි කවුරුවත්. ඒක තව ටිකකින් වෙන්නත් පුළුවන්. ඒක අද රැයට වෙන්නත් පුළුවන්. ඒක හෙට උදේට වෙන්නත් පුළුවන්. තව සුමානකින් මාසෙකින් වෙන්නත් පුළුවන්. සමහරලාට තව අවුරුදු 10කින් 15කින් වෙන්නත් පුළුවන්. අවුරුදු 30 40ක් කල් යන්නත් පුළුවන්. කවදද කියලා අපි දන්නේ නැහැ. යම් මොහොතක මරණයටපත් වුනහම සුගතියක උපදින්න තරම් හේතු සම්පත් හදාගෙන තිබුණේ නැත්තම් මේ කතා කරන භයානක නිරේට තමයි යන්න තියෙන්නේ. එහෙනම් ජීවිතේ නැති වෙන දවස නොදන්න අපි නිරයට නොයන්න හැම මොහොතකම කටයුතු කරන්න ඕනේ. දැන් හිතලා බැලුවොත් තමන්ගෙන් තමන් ප්‍රශ්නයක් ඇහුවොත් ඔබ දැන් මැරුණොත් නැත්නම් අද රෑ වෙන්න කලින් ඔබ මැරුණොත් ඔබ කොහෙද යන්නේ? ඔබ කොහෙද ආපහු උපදින්නේ? ධර්මයක් දන්නවනම් තමන් මේ වෙනකොට ඉන්න ස්වභාවය ගැනත් දන්නවනම් කොච්චර පොහොසත්ද කියලා. ඒ කියන්නේ ආධ්‍යාත්මික පොහොසත් බව පිළිබඳවත් දන්නවනම් තමන්ට යම් කිසි තීරණයකට යන්න පුළුවන්. කවදා කොතන කොයි වෙලාවෙ මැරුණත් කමක් නැහැ. මොකද මම මගේ ජීවිතේට හුඟක් දේවල් හම්බ කරලා තියෙන්නේ කියලා තමන් එතකොට දන්නවා. මොනවද හම්බ කරලා තියෙන්නේ? කුසල්. යම් මොහොතක මැරුණොත් මේ ඉන්නවට වඩා බොහොම ඉහළ තැනක උපදින්න තරම් සුදුසුකම් මම ගාව තියෙනවා.
එහෙම හැඟීමක් ආවොත් අපේ අය හිතලා බලන්න මැරෙන්න බයක් ඇති වෙයිද කියලා. ඉන්න තත්වයට වඩා උසස් තත්වයක නම් උපදින්නේ මැරෙන්න බය වෙන්න අවශ්‍ය නැහැ. නමුත් තමන්ගේ හිත කතා කරලා කියනවා නම් ඔබ ඉන්න තත්ත්වයේ ඊටම අවදානම්. එහෙම හැඟීමක් ආවොත් ආන් ඒ පුද්ගලයාට අවසන් මොහොත බොහොම බය හිතෙනවා. බොහොම අවාසනාවන්ත මොහොතක් බවට පත් වෙන්න තියෙන ඉඩ වැඩි. එනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ජීවත් වෙන සත්වයා මරණින් පස්සේ සතර අපායක ඉපදුනොත් ආයෙත් මනුස්ස ජීවිතයකට එනවා කියන එක මොන තරම්නම් දුර්ලභද කියලා. උදාහරණ භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. පිනතුනේ උදාහරණ වලට අනුව කල්පනා කළොත් ආය සුගතියකට එන්නේ නෑම වගේ තමයි. නමුත් ඉතින් කොයිතරම් කාලෙකින් නමුත් ආය සුගතිගාමී වෙයි. නමුත් කාලය තීරණය කරන්න බෑනේ. ඒකයි එන්නේ නෑම වගේ තමයි කියලා කිව්වේ. සමහර වෙලාවට බාලපඬිත සූත්‍රයේ එහෙම තියෙන උදාහරණ ඔබ අහලා තියෙනවා. විය ගහක් උපමා කරලා කරපු උදාහරණයක් එකක්. දේශනාවක්. මහා මුහුදට වැටිලා තියෙනවා එක සිදුරක් තියෙන විය ගහක්. අවුරුදු 100කට සැරයක් මේ මහා මුහුදෙන් උඩට මතුවෙනවා කැස්බෑවි. එයා උඩට එන්නේ අවුරුදු 100කට එකපාරයි. එක වියගහයි සාගරයට වැටිලා තියෙන්නේ. ඒකෙත් එක සිදුරයි තියෙන්නේ. මම නිතරම පැහැදිලි කළා මේ උදාහරණේ තේරෙන්න කලින් අපිට සාගරය තේරෙන්න ඕනේ කියලා. සාගරය කොච්චර විශාලද? මේ ලෝකේ සාගර ගොඩක් තියෙනවද? එකයි තියෙන්නේ. එක මුහුදයි. නමුත් අපි නම් වලින් හඳුන්වනකොට සාගර ගොඩක් තියෙනවා. ඒ හඳුනා ගන්න එහෙම කරලා තියෙන්නේ. ඉන්දියන් සාගරය කිව්වත්, ඇට්ලන්ටික් සාගරය කිව්වත්, පැසිෆික් සාගරය කිව්වත් මේ ඔක්කොම එකම මහ මුහුද. එතකොට හිතලා බලන්නකෝ වියගහ ඉන්දියන් සාගරයේ තියෙයි. අවුරුදු 100ක් ගියාම කැස්බෑව මතුවෙනවා ඇමරිකාව දිහා. මේ වියගහ හතර පැත්තෙන් හමන හුලඟින් එහාට මෙහාට පාවෙනවා. දැන් ඇමරිකාවෙන් මතු වුණාට පස්සේ මේ සතා ආයෙ මතුවෙන්නේ අවුරුදු 100කට පස්සේනේ. ඉතින් ඒ මතු වෙනකොට ජපානයේ දිහාන් මතු වුණා. මේ තරම් දැවැන්ත සාගරයේ මේ තනි කැස්බෑව කොහෙන් මතුවේද කියලා අපි කවුද දන්නේ? එතකොට මේ වියසිදුරයි මේ කැස්බෑවයි සම්මුඛ වෙන්න සම්භාවිතාවක් තියෙනවද? එහෙම එකක් නෑමයි පින්නතුනි. නමුත් නෑම කියලා දැඩි ස්ථාවරයක ඉන්නත් බෑ අපිට. හේතුව ඊටාම අහඹු ලෙස මේක වෙන්න පුළුවන්. ආන් ඒ තරම් අහඹුවක් වෙච්ච මේ කාරණාව භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි අහම්බෙන් වෙන ඒ දේ මම දේශනා කරනවා නිතර නිතර වෙනවා වගේ කියලා. නමුත් මනුස්ස ලෝකෙන් සතර අපායට වැටුණොත් කෙනෙක් ඔහු නැවත සුගතියට එනවා කියන එක ඊට වඩා පරම දුර්ලභ කාරණාවක් කියලා. දැන් ඔබට වැටහෙනවද වටිනාකමක් නැති ගානට තියලා තියෙන ඔබේ ජීවිතේ කොච්චර අමාරුවෙන්ද ලැබිලා තියෙන්නේ කියලා. කොයිතරම් දුර්ලභවද ඔබට ලැබිලා තියෙන්නේ කියලා. ඒ තරම් දුර්ලභ විදිහට ලැබුණත් සමහර ජීවිත මව් කුසෙන් එළියට එනකොටම විනාශ වෙලා. මව් කුසෙන් එළියට ඇවිල්ලා තප්පරයක් විනාඩියක් පැයක් දවසක් සුමානයක් මාසයක් ඔය අතර මැරිලා යනවා. එහෙනම් ඒ අතර තමයි ඔබ ඉන්නෙත් මම ඉන්නෙත්. අවුරුදු 10ක් 15ක් 25ක් 30ක් ජීවත් වෙනවා තවම මැරුණේ නැහැ. නමුත් කවුද දන්නේ
31 වෙනි බියට පාතබයිද කියලා. අද ඉර උදා වෙනකොට අපි දන්නේ නැණි පින්නතුනි හිරු දකින්න ලෝකයේ දකින්න ආලෝකයේ දකින්න අන්තිම දවස අද කියලා. හෙටත් ඉර පායනකම් මම ජීවත් වෙයි කියලා කියන්න පුළුවන් කාරණාවක් නැහැ. අපි කරන හැම දෙයක්ම මරණයට හේතු වෙච්ච තැනක තියෙන. වැරදුනොත් මැරෙනවා. අරගන්න ආහාර ටික හිර වුණත් මැරෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ වගේ හිතලා බලන්නකො මේ කරන මොන දෙයින්ද මරණය වෙන්න බැරි කියලා. වාහනයට ගොඩ වුණත් එහෙමයි. බයිසිකලයට ගොඩ වුණත් එහෙමයි. ගහට ගොඩ වුණත් එහෙමයි. උඩු මහලට ගොඩ වුණත් එහෙමයි. හැම කාරණාවක් දිහාම බලන්න. මරණයට හේතුව එතන නැද්ද කියලා. වැසිකිළිය කැසිකිළිය පැන් සැනහෙන තැන නාන තැන්වල වැටිලා කී දෙනෙක් මැරෙනවද? වැසිකිළිය උඩ වැටිලා කී දෙනෙක් මැරෙනවද? එතකොට මගේ මරණය කොතනද තියෙන්නේ? ඒක අපි දන්නේ නැහැ. ආන් ඒ නිසා සෝදානම් වෙලා ඉන්න. ඕනෑම වෙලාවක මරණය එන්න පුළුවන්. නමුත් සතර අපායට යන්නේ නැහැ කියන විශ්වාසය ගොඩනගන්න කියලා. තමන්ගේ ආත්මය ආරක්ෂා කරන්න කියහම මෙතන සඳහන් කරනවා උඩු මහලකට ගිහිල්ලා දොර ජනෙල් වහගෙන එළියට එන්නේ නැතුව යමෙක් ජීවත් වෙනවද? ඒක ආත්මය සුරක්ෂිත කිරීම නෙමෙයි. භික්ෂුවක් සම්බන්ධයෙන් සඳහන් කරනවා කුටියකට වෙලා දොර ජනෙල් වහගෙන එළියට බහින්න නැතුව ආරක්ෂාව හොයාගෙන ජීවත් වෙනවද? ඒකත් ආරක්ෂාව නෙමෙයි කියලා. තුනුරුවන් සරණ ගිහිල්ලා තම තමන්ගේ මට්ටමින් තියෙන සීලය ආරක්ෂා කරගෙන යමෙක් කටයුතු කරනවා නම් ඔහු ආරක්ෂා සංවිධානයේ සකස් කරගත්ත කෙනෙක්. අත්තානං වේපි අඤ්ඤඤ්ඤා රක්කෙය්‍යානං සුරක්කිතං. තමන්ගේ ආත්මයට ඒ තරම් ප්‍රියයි නම් මරණයෙන් පස්සේ නැවතත් සුගතියක උපදින්න කැමති නම් අපිට දේශනා කොට වදාළේ යටත් පිරිසෙන් නම් සෝවාන්වත් වෙන්න ඕනේ. හැබැයි භාග්‍යතුන් වහන්සේ කොතනවත් දේශනා කරන්නේ සෝවාන් වෙන්න වීරිය වඩන්න කියලා. ඒ කියන්නේ සෝවාන් වෙන්න එපා කියලාද තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නෙම උත්සාහ කරන්න රහත් වෙන්න කියලා. මේ ජීවිතෙන් කොහොම හරි සෝවාන්වත් වෙනවා කියලා උත්සාහ කළොත් ඒක වෙන්නේ නැති දෙයක් වෙයි. මේ ජීවිතෙන් කොහොම හරි මම සසරින් මිදෙනවා මම අරහත්ත්වයේ හොයාගෙන යනවා කියලා වීරිය වැඩුවොත් යටත් පිරිසෙන් සෝවාන්වත් වෙන්න පුළුවන් වෙයි. ඉගෙන ගන්න දරුවෙක් ඒ තුනක්ම ගන්නවා කියලා මහන්සි වුණොත් එයාට B3ක්වත් හම්බෙන්න පුළුවන්. හැබැයි B3ක්ම ගන්න මහන්සි වුණොත් එයාට B3ක්ම ලැබෙයි කියලා කියන්න බෑ. ඒකයි මං කිව්වේ භාග්‍යතුන් වහන්සේ සෝවාන් වෙන්න කියලා අපිට කියලා නෑ කියලා. නමුත් යමෙක් ඒ උතුම් සෝවාන් ඵලයට આવොත් සක්කාය දිට්ඨිය, විතිකිච්ඡාව, සීලබ්බත පරාමාසය මේ සංයෝජන තුන ප්‍රහීන කරගත්තොත් අය කවදාවත් නිරය ලෝකෙක උපදින්නේ නැහැ. එහෙම නැත්නම් සතර අපායේ උපදින්නේ නැහැ. පුළුවන් වෙයිද මේ ජීවිතය ඇතුලේ අපිට උතෙන්ට යන්න? බැලූ බැල්මට බොහොම ටිකයි. කාරණා තුනයි ප්‍රහීන කරන්න තියෙන්නේ. සක්කාය දිට්ඨියයි, කය පිළිබඳව තියෙන තණ්හාව, විතිකිච්ඡාව, තුනුරුවන් පිළිබඳව තියෙන සැකය මුල් කරගෙන කාරණා 8ක් පැහැදිලි කරනවා. බුද්ධ ආදී 8 තැන පිළිබඳව තියෙන සැකය. ඒක නැති වෙන්න ඕනේ. සීලබ්බත පරාමාස. වැරදි සීල වෘත බල යම් කෙනෙක් එල්බිලා ඉන්නවනම් ඒක නිවැරදි කරගන්න ඕනේ. සීලබ්බත පරාමාස කියලා කියන්නේ ඒකට. මේ තුනෙන් අත්මිදෙන්න පුළුවන් නම් ඔහුට සෝවාන් බවට යන්න පහසුයි. හැබැයි මේ කතා කරපු තරම් පහසුවෙන් ওই කාරණා තුنين ගැලවෙන්න අපිට බෑ.
යමෙකුට පුළුවන් නම් ඔවුන්ට ලෝකෙ කියනවා වීරයෝ කියලා. වීර්යවන්තයෝ. එතකොට පින්නතුනි මේ ජීවිතෙන් අපිට බැරි වුණොත් අපි හරියට නිකන් එක පයක් සතර අපායට තියාගෙන තව පයක් සුගතිය පැත්තට දික් කරගෙන ඉන්න අය වගේ. අපිට එතකොට ගැලවීමක් සැනසීමක් ඇත්තෙම නැද්ද බැරි වුණොත්. භාග්‍යතුන් වහන්සේ අපිට තව එක අවස්ථාවක් දීලා තියෙනවා. මහා කරුණාව නිසා. මොකක්ද ඒ තියෙන අවස්ථාව? භාග්‍යතුන් වහන්සේ පෙන්නලා තියෙන අවස්ථාව. නැත්තම් අපිට හිතෙන්න පුළුවන්නේ මේ ඔක්කොම භාග්‍යතුන් වහන්සේ කරන දේවල් කියලා. නැක අවස්ථාවක් පෙන්නලා තියෙනවා. ඒ තමයි තෙරුවන් සරණ යන එක. භාග්‍යතුන් වහන්සේ සැක නොකරන එක, ධර්ම රත්නයේ සැක නොකරන එක, ආර්ය මහා සංඝ රත්නයේ සැක නොකරන එක. භාග්‍යතුන් වහන්සේ සැක කරන්නේ නැහැ කියන කාරණාවෙන්ම අනික් කරුණු දෙකම සම්පූර්ණ වෙනවා. ඒක පහසු වෙයිද භාග්‍යතුන් වහන්සේ සැක නොකරන්නේ? සමහර වෙලාවට අපෙන් දැන් කවුරු හරි ඇහුවොත් බුදුරජාණන් වහන්සේ පිළිබඳව සැකයක් ඔබේ හිතේ තියෙනවද කියලා, අපි පැහැදිලිවම කියයි නෑ කියලා. නමුත් කරුණු කාරණා පෙන්න ඇහුවොත් මේ කාරණාවත් සැක නැද්ද? මේ කාරණාවත් සැක නැද්ද? ආන් එහෙම දක්වලා ඇහුවොත් සමහර වෙලාවට නිරුත්තර වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒ කරුණ ගැන සැකයි කියන එක. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ සරණ යනවා කියන එක ඒ තරම්ම අමාරු දෙයක්. පින්නතුනි, එක කාරණාවක් සිහිපත් කළොත් මේ අනන්ත විශ්වයේ සීමාවක් නැහැනේ. ඒ අනන්ත විශ්වයේ අපි කියමු වෙන ඈත සක්වලවල් කෝටි ගානකට ඈත තියෙන සක්වලක මහ මුහුදේ ජීවත් වෙන යම් තල්මසෙක් ගැන කියන්න පුළුවන් වුණොත් ස්වාමීනි, ඒ සාගරයේ තල්මසුන් අතර ජීවත් වෙන අහවල් තල්මසා දැන් මොනවද හිතන්නේ කියලා ඇහුවොත් අහලා ඉවර වෙනකොට තල්මසාට හිතෙන දේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඔහු ඇහෙන් ගන්න අරමුණු, ඔහු කනෙන් ගන්න අරමුණු, ඔහු දිවෙන් ගන්න අරමුණු, ඔහු නාසයෙන් ගන්න අරමුණු, ඒ සියල්ලක්ම කියන්න පුළුවන් හැකියාව භාග්‍යතුන් වහන්සේට තියෙනවා. ඉතින් අපිට ඕක කියහම ඒ එසේමයි කියලා පිළිගන්න පුළුවන්ද කියලා හිතලා බැලුවහම හැබෑවටම එහෙම කරන්න පුළුවන්ද? ඔන්න සැකමතු වෙන තේ. බුදුරජාණන් වහන්සේට අපි කියනවා දස බල කියලා. ඒ දස බල කියලා කියන්නේ චද්දන්ත කුලේ හස්තීන් 10 දෙනෙකුගේ ශක්තිය භාග්‍යතුන් වහන්සේට තියෙනවා. යත් කුල 10ක් ලෝකෙ තියෙනවා. උසස්ම කුලේ තමයි චද්දන්ත කුලේ. ඒක ඇතෙකුගේ ශක්තිය මිනිස්සු කෝටි 1000ක්. චද්දන්තයේ ශක්තිය මිනිස්සු කෝටි 1000ක ශක්තිය එක චද්දන්තයෙකුට තියෙනවා. එවන් නැත්තු 10ක ශක්තිය බුදුරජාණන් වහන්සේට තියෙනවා. ඒකයි දස බල කියලා කියන්නේ. එතකොට මිනිස් ශක්තියෙන් කොච්චරද? මිනිස්සු කෝටි 10000ක ශක්තිය බුදුරජාණන් වහන්සේගේ පියවි කායික ශක්තිය. ඒක 이르දිමය ශක්තිය නෙමෙයි. 이르දිමය ශක්තිය වුණොත් ඒක මෙයින් ලක්ෂ ගුණයෙන් ගුණ කරත් අපිට ළඟා වෙන්න බැරි ශක්තිය. මේ පියවි කායික ශක්තිය. මේ වාගේ කරුණු අපිට සැක උපදවන කරුණු. එවන් කරුණක් ගැන පවා භාග්‍යතුන් වහන්සේ සම්බන්ධයෙන් සැකනම් තාම ඔහුට බුදුන් සරණ යන්න බැරි වෙච්ච කෙනෙක්. ඒ නිසා නිර්මල ත්‍රිපිටකයේ සහ අපේ අට කතාවේ භාග්‍යතුන් වහන්සේ ගැන යම් කරුණක්ද දේශනා කරලා තියෙන්නේ. මට ඒක කරුණක්වත් සැක නෑ කියන සිතුවිල්ලෙන් භාග්‍යතුන් වහන්සේ සරණ යන්න අපිට පුළුවන්. ආන් ඒ සරණ යෑමම අපි සතර අපායෙන් නිදහස් කරනවා. අරහං ගුණය ගැන කියනකොට ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දෑත දෝත එකතු කරගෙන යම් කිසි කෙනෙක් බොහෝම ශ්‍රද්ධාවෙන් ඔබ වහන්සේ ළඟ වැඳ වැටුණා නම්
එවන් පුද්ගලයාට දිව්‍ය මානුෂික සැප සම්පත් උදා කරලා දෙන්නට තරම් භාග්‍යතුන් වහන්සේට ඇති හැකියාවට අපි කියනවා අරහං කියලා. ශ්‍රද්ධාවෙන් වැඳපු කෙනාටත් දෙව් මිනිස් දෙගතියේ සැප උදා කරලා දෙනවා. කාගේ ගුණේ නිසාද අපිට දෙව් මිනිස් දෙගතියේ සැප ලැබෙන්නේ? භාග්‍යතුන් වහන්සේගේ සීල සමාධි ආදී මහා ගුණේ නිසා. අපි ළඟ නෙමෙයි ගුණ තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේගේ ගුණයට වැඳහම අපිට සුගතිය උපදින්න ලැබෙනවා. පෞකාර මම සුගතියට ගෙනියන්න තරම් ඒ ගුණයට පුළුවන් නම් ඒ ගුණය කොයි වාගේ ගුණයක්ද කියලා මේ ලෝකේ කාට තේරෙනවද? ඒ ගැන විස්තර කරන්න තවත් සමතෙක් ලෝකේ නැහැ. පුළුවන් නම් තවත් ලෞතුරා බුදු කෙනෙකුටම විතරයි. ශ්‍රද්ධාවෙන් සරණ යන එක ඒ තරම්ම වටිනවා. සෝවාන් නොවිච්ච කෙනෙකුට සතර අපායෙන් මිදෙන්න තියෙන පහසු මඟ. හැබැයි යමෙක් හරියටම බුදුන් සරණ ගියා නම් ඔහු ළඟ පන්සිලුත් තියෙනවා. එහෙනම් තිසරණ සහිත පන්සිල් කියලා කියන්නේ ඒකට. බෝධිරාජ කුමාරයාට භාග්‍යතුන් වහන්සේ කරුණ දක්වලා සංසාර කර්මය ඔබ පිටිපස්සෙන් එන බව දැනුම් දුන්නා. මේ ජීවිතේ කරගත්තොත් යම් අකුසලයක් පින්නතුනේ ඒක අපිම ගෙවන්න ඕනේ. ඒක ගෙවන්න වෙන කෙනෙක් නෑ. ඒක එකවර නෙමෙයි එක කර්මයක් වෙනුවෙන් 100,000 වර වන්දි ගෙවන්න වෙනවා. ඒකයි කර්මයේ තරම් භයානක. ආන්ගේ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු නිර්මල ධර්මයට අනුව අකුසලයෙන් තමාව මුදව ගන්න එකත් කුසලයෙන් තමාව පෝෂණය කරන එකත් ඒක තමයි තමන්ට ආදරී තියෙන කෙනෙක් තමන් ආරක්ෂා කරගන්නවා කියලා කියන්නේ. ඔහු තමයි තමන්ගේ ආත්මයට ප්‍රිය කරන කෙනා. කවුද? අකුසලයේ දුරු කරලා කුසලයේ සමාදන් වෙන කෙනා. ඔබට ආදරෙයි නම් ඒ මග තෝරගත්තොත් සැනසිල්ලෙන් සතුටින් දවසක අවසන් හුස්ම හෙලන්න ඔබටත් පුළුවන්. එවන් ජීවිතයක් මෙවන් බුද්ධාන්තරයක පෝෂණය කරන්න බැරි වුණොත් ඒක මහා වාසනාවක්. ඒ නිසා ලැබුණ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. රත්නත්‍රයේ අනන්ත ආශිර්වාදයෙන් ඔබ සියලු දෙනාටම ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා කියන ආශිර්වාද කරනවා. පින්නතෙනි අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ දරනවා සචිනී ඉශාංකා ඇතුළු සචිනී ඉශාංකා දියණිය ඇතුළු ඥාති පිරිස විසින් උතුම් ප්‍රාර්ථනාවක් මුලින් සිහිපත් කරනවා. ඉශාංකා දියණිය විසින් අප විසින් සිදු කරන මේ ධර්ම දානය බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට උපහාර පූජාවක්ම වේවා. ස්තුති පූජාවක්ම වේවා. මෙයින් ජනිත වන පිනෙන් සචිනී ඉශංකා වන මාගේ යම් අකුසල ශක්තියක් ඇත්නම් මෙතෙන් පටන් නිවන් දක්නා ජාති දක්වා එවන් උපද්‍රව තත්වයකට භාජනය නොවේවා. නිවන් ලබන තුරු මගේ කනට බුදුරජාණන් වහන්සේගේ ධර්මය මනාව ශ්‍රවණය වේවා. ඇසූ ධර්මය දේශනා කිරීමටත් ශක්තිය ලැබේවා. මට නිර්මල ධර්මය හැමදාම වැටහේවා. උතුම් නිවන් සැප ලබන්න මේ කුසල සම්පත් හේතු වේවා කියලා ප්‍රාර්ථනාවක් කරනවා. දියණියගේ උතුම් ප්‍රාර්ථනාවන් ඒ විදිහටම මුදුන්පත් වේවා කියලා ආශිර්වාද කරමින් ඊට අමතරව සඳහන් කරනවා මාගේ පියාගේ මව්පියන් ඇතුළු මියගිය සියලුම ඥාතීන්ට මාගේ මෑණියන්ට ඒ වගේම ඇයගේ මව්පිය දූදරු මුණුබුරු මිනිබිරියන්ටත් රට ආරක්ෂා කළ පෙර රජදරුවන් ඇතුළු සියලුම ලක්වැසියන්ටත් දේශකයන් වහන්සේගේ ඥාතීන්ද ඇතුළු අප සැමගේ සසරගත ඥාතීන්ටත් ගුරු උතුමන්ට හිත මිතුරන්ට පින් කැමති සියලු සතුන්ට පින් අනුමෝදන් කරන බව
සිහිපත් කරනවා. සියලු දෙනාට සතුටු සිතින් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා ආශිර්වාද කරනවා. දුකින් මිදේවා, සැප බහුල වේවා, නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊට අමතරව සෙත් ප්‍රාර්ථනා කරනවා. පූජ්‍යපාද බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේ ඇතුළු බෞද්ධ මාධ්‍ය ජාලයේ කාර්ය මණ්ඩලයටත්, දේශකයාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටත්, සිල් මාතාවන් වහන්සේලාට, ධර්ම ප්‍රචාරය කරවන හා ශ්‍රවණය කරන සියලු දෙනාටමත්, මෙතනට පැමිණි අපි සැමටත්, මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන ලක්වැසි ලෝවැසි සියලු දෙනාටමත් මේ කුසල බලයෙන් සැප සහිතව දිගාසිරි ලැබේවා. තම තමන් ප්‍රාර්ථනා කරන බෝධියෙන් අමා මහ නිවනින් සැනසෙන්න ලැබේවා. ඊට අමතරව මෛත්‍රී දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේට, මාතෘ දිව්‍ය රාජයන්න් වහන්සේ ප්‍රමුඛව මනුලොවෙහි සිට අකනිටා බඹලොව දක්වා සියලුම ආර්යයන් වහන්සේලාට සහ සත්පුරුෂයන් වහන්සේලාට, සුද්ධාවාස වාසී වූද බ්‍රහ්ම ලෝක වාසී වූද සියලුම ආර්යයන් වහන්සේලාට සහ සත්පුරුෂයන් වහන්සේලාට, තුන් ලෝ වාසී සියලු සත්වයන්ට සතුටු සිතින් පින් අනුමෝදන් කරමි. පින් කැමැත්තෝ සතුටු සිතින් පින් අනුමෝදන් වෙත්වා. දුකින් මිදෙත්වා, සැපයම ලබත්වා ප්‍රාර්ථනා කරන බෝධියෙන් අමා මහ නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ උතුම් කුසල බලයෙන් නිවන් දකින්නතුරු සචිනේ ඉශංකාවන මාගේ මා ඇතුළු සෑම අඳ ගොළු බිහිරි විකලාංග මන්ද බුද්ධික මිසදිටු බවට අසත්පුරුෂ බවට පත් නොවේවා. ආනන්තරීය පාප කර්මයන්ගෙන් සෑම භවයකම වැළකේවා. ක්ෂණ සම්පත්තියෙන් යුතුව උපදින හැම භවයකම උපදින්න ලැබේවා. බුදු පසේ බුදු මහරහත් උතුමාණන් වහන්සේලා මුණ ගැසේවා. ධර්මාවබෝධ කොට නිවනින් සැනසෙන්න ලැබේවා. ඊට අමතරව විශේෂ පුණ්‍යානුමෝදනාවක් කරනවා. ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපතිව වැඩවිසූ බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘවර බෝධිසත්ව ගුණෝපේත අපවත් වී වදාළ සම්බුද්ධ ශාසන විශ්වකීර්ති ශ්‍රී සද්ධර්ම විභූෂණ පරම පූජනීය දරණාගම ශ්‍රී කුසල ධම්ම මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට පින් අනුමෝදන් කරනවා. අපවත් වී වදාළ සියලුම මහා සංඝරත්නයට පින් අනුමෝදන් කරනවා. රට ජාතිය වෙනුවෙන් දිවිපිදු සියලුම රණවිරුවන්ටත් පින් අනුමෝදන් කරනවා. ජයන්ති විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩ වාසය කරන ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටත් මේ උතුම් කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සචිනේ ශංකා දියණිය විසින් පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ලැබේවා. හැම කෙනෙකුටම ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය ලබා සැනසෙන්න මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පatti හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. සාදු සාදු සාදු.